නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනත්තනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා පෙන්වා වදාරන ඒ උතුම් සත්‍ය ධර්මය ඉගෙන ගන්නට. පින්වතුනි, අද අපේ ශ්‍රී ලංකාව තුළ රටක් හැටියට වසර 73ක් වූ නිදහස් දිනයක් සමරන කාලවකවානුව. එතකොට අපි ඒ කාරණාවේදී මේ නිදහස කියන කාරණාව අපි එක එක විදිහෙන් අර්ථකථන කරගන්නට පුළුවන්. මෙතනදී අපට ලැබිලා තියෙන්නේ, අපි දකින්නේ ලෝකයේ තියෙන ලෝකයේ තුලදී යම් අය කතා කරන දෙයක් පමණයි. පිටුදින බුදුරජාන් වහන්සේ නමක් පෙන්වන ධර්මයේ සැබෑම නිදහස, එකට විමුක්තිය කියනවා. ඒ විමුක්තිය කරා යොමු වෙන ප්‍රතිපදාවක් අපට මේ ලෝකයේ භෞතිකව අපේ කය නැත්නම් මේ ඕනෑම දෙයක් කොටු වෙලා තිබුණත් ආධ්‍යාත්මය තුළින් මේ සැනසෙල්ල, ඒ නිදහස ලබා ගන්න පුළුවන් නම් එයා මේ ලෝකයේ ඉන්න සැබෑම නිදහස් කෙනා. අන්න එයාට කියනවා විමුක්තියටපත් වෙච්ච කෙනා කියලා. එතකොට මෙන්න මේ නිදහස හොයාගෙන යන, මේ විමුක්තිය හොයාගෙන යන පරිසරයක්, සමාජයක්, ආධ්‍යාත්මික විමුක්තියක් හොයන සමාජයක් මධ්‍ය දේශයේ තුල, ඉන්දියාවේ ಭಾರತೀಯ සමාජයේ මධ්‍ය දේශයේ තුල තියෙනවා. අපි ලෝකයේ හොයාගෙන යන්නේ අපට භෞතික දෙයක් එක නැත්නම් අපි අර තව වෙනම වූ බැඳීමක්, තව කෙනෙකුට අනසකයක්, තව කෙනෙකුගේ අනකට කටයුතු කිරීමක් කියන එක ඉක්මවන එකක් තමයි අපි ලෝකේ නිදහස හොයන්නේ. බුදුරන් වහන්සේගේ නිදහස් පෙන්වන නිදහස ඊට එහා ගියපු දෙයක්. අර විමුක්තිකාමී සමාජය තුලත් එවැනි නිදහසක් හෙව්වා. අදටත් හොයනවා. අදටත් ඒ ඉන්දිය සමාජය තුල විවිධ ආකාරයට විමුක්ති ක්‍රම තියෙනවා. අතීතෙත් තිබුණා. බුදුරන් වහන්සේ පහළ වෙන කලිනුත් තිබුණා. ඒ බුදුරන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුනත් මේ ලෝකයේ තුල පුණ්‍යවන්තම මිනිස්සු උපදින මේ රට තමයි, ප්‍රදේශයේ තමයි ಭಾರತೀಯ මධ්‍ය දේශය. මොකද ඒ අය ආධ්‍යාත්මය තුල විමුක්තියක් හොයනවා. ඒ විදිහට ආධ්‍යාත්මය තුල විමුක්තියක් හොයපු සමාජයකයි බෝධිසත්ව කෙනෙක්, නැත්නම් බුදු බවට පත් වෙන කෙනෙක් උප්පත්තිය ලබන්නේ. එතකොට මේ විමුක්තිකාමී සමාජය තුල, ආධ්‍යාත්මික විමුක්තිකාමී සමාජය තුල නිදහස් වීම කියන කාරණාව යෙදිච්ච සමාජය තුල ඒ අය විවිධ ක්‍රම අනුගමනය කරමින් විමුක්ති හෙව්වා. ප්‍රතිපදා අනුගමනය කළා. ඒ කාලේ බුදුරන් වහන්සේ පහළ වෙන කාලේ මේ මධ්‍ය දේශයේ මාගධී රටේ භාෂාව තමයි මාගධි භාෂාව, පාලි භාෂාව. එතකොට මෙන්න මේ භාෂාවෙන් විවහාරික සමාජයේ විමුක්තිය හොයපු චින්තනයකින් හෙබි සමාජයේ ඒ අයට තිබුණා එයාලටම ආවේනික වූ හොයා ගැනීම කිහිපයක්. දැන් අපි අද විද්‍යාඥයෝ ගැන කතා කරන්නේ. ඒතර විද්‍යාඥයන්ගේ තියෙනවා ඒ විද්‍යාඥයන්ට ආවේනික වූ විවහාරික කරුණු. පරමාණු, ප්‍රෝටෝන, නියුට්‍රෝන, තවත් විවිධාකාර කරුණු තියෙනවා. එයාලගේ විවහාරික භාෂාවත් එක්ක. දැන් අපි අද අපේ භාෂාවෙන් ඉගෙන ගත්තත් අපි ඉගෙන ගන්න ඒ වචන වලින්මයි. මොකද ඒක තමයි ඒකට ගැළපෙන වචනේ. මෙන්න මේ විදිහට ඒ විමුක්තිකාමී සමාජය තුල තිබුණා ඒ විදිහටම
විමුක්තිය හොයපු අය තුළදී මේ ලෝකයේ තියෙන සාමාන්‍ය විවහාරය ඉක්මවපු තවත් විවිධාකාර විවහාර. ඒ තමයි පංච උපාදානස්කන්ධ කියන කාරණා. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය, බොජ්ජංග මෙන්න මේවයි සමාජයේ තිබුණා. අපට ඒක හම්බ වෙනවා ලස්සනට සංයුත්ත නිකායේ මහා වග්ගයේ පරියාය සූත්‍රයේදී බුදුරන් වහන්සේගේ ශ්‍රාවකයෝ අන්‍ය තීර්ථකාරාමයකට ගියාට පස්සේ එයයි කියනවා අපි බොජ්ජංග වඩනවා. අපි ප්‍රඥාව දුර්වල කරන නිවන ප්‍රහාණය කරනවා. ඉතින් ශ්‍රමණ ගෞතමයන් කියන්නේ තෝකමනි. ඔබගේ අපගේ වෙනසක් නැහැ නේද? අපේ ශාස්ත්‍රඥවරයාගේ ඔබගේ ශාස්ත්‍රඥවරයාගේ වෙනසක් නැහැ. ඒකමනි කියන්නේ. ඉතින් මේ භික්ෂුන් නිස්සද්ද වෙලා බුදුරන් වහන්සේට මේ කතාව සැලකරහම බුදුරන් වහන්සේ වදාරනවා බොජ්ජංග 14 ආකාරයකට. පංච නීවරණ ප්‍රහාණය නැත්නම් පංච නීවරණ 10 ආකාරයකට. බුදුරන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන්ට මෙන්න මේ ආකාර ටික වෙන කිසි කෙනෙකුට කියන්න බෑ, පෙන්වන්න බෑ, පැහැදිලි කරන්න බෑ. බුදු කෙනෙකුට සහ බුදු කෙනෙකුගේ අනුජාත පුත්‍රයෙකුට පමණයි පුළුවන්. ඒකේ එක ආකාරයක් දැන් බොජ්ජංග 7යිනේ අනිත් 7 ආකාරය. එතකොට ඒක පැහැදිලි වෙන්නේ මේ ලෝකෙන් ඈතර වන පරියායත් එක්ක. අරව ලෝකේ එක්ක. ලෝකේ කියලා කියන්නේ තමා කියන ලෝකය. ස්වකීයත්වය, සක්කාය බුදුරන් වහන්සේ නමක් ලෝකේ පෙන්වන්නේ පින්වතුනි ධර්මයේ ප්‍රධාන හරය සක්කාය නිරෝධය. එක අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිදලා බුදුරන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකයේ මිනිසුන් ජරා මරණයෙන් පීඩිත වෙලා ඉන්නේ. ඉතින් මේ මිනිසුන් උත්සාහ කරන්න ඕනේ නේද? ඉක්මනින්ම කාමරාගය දුරු කරන්න. බුදුරණවහන්සේ දානවා නෑ ඒක නෙමෙයි කරන්න ඕනේ නැත්තේ. ජරා මරණ වලින් පීඩිත වෙලා ඉන්න මේ සත්‍යෝ ඉක්මනින් උත්සාහ කරන්න ඕනේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. එතකොට සක්කාය කියන්නේ පින්වතුනි ස්වකීයත්වය. කියන්නේ ස්වකීය ස්වභාවය. ස්වක ස්වභාවය, සොයං ස්වභාවය. එතකොට මෙන්න මේකේ දකින්න කෝණය සක්කාය දිට්ඨිය. දිට්ඨිය කියන්නේ දකින්න විදිහනේ. එතකොට මෙන්න මේක තමයි ඉස්සල ප්‍රහාණය කරන්න ඕනේ නැත්තේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ තමයි සක්කාය නිරෝධ ධර්මය. ඒක මහා මාළුන්ගේ සූත්‍රයේදී පැහැදිලි වෙනවා බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මය මොකද්ද? සක්කාය නිරෝධ ධර්මය. සොකියත්වයේ නිරුද්ධ වීමක්. මෙන්න මේ ධර්මයේ කුයි බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පෙන්වන්නේ. එතකොට එහෙනම් මෙන්න මේක තමයි මේ සොකියත්වයේ මේ තමා කියන මෙන්න මේ යෙදීම මෙන්න මේක තමයි අපි සියලු දෙනාම කොටු වෙලා ඉන්න දේ. යදා සොකේසු ධම්මේසු. උදාන ගාථාවකුත් තියෙනවා බුද්ධ දේශනාවේ. සොකීය ධර්මයේ. ඉතින් බුදුරන් වහන්සේ යදා සොකේසු ධම්මේසු භාග්‍යවතුන් වහන්සේ මේ සොකීය ධර්මයෙන් ඊතර වුණා. ඊළඟ රහතන් වහන්සේලා ගැනත් පැහැදිලි කරනවා ඒ සක සංයුතයේ සොයං වූ සංයුතයෙන් ඉක්ම වුණා. එතකොට මේ සොයං වූ සංයුතයක් තියෙන්නේ මේ සකාය අන්න ඒක තමයි මේ සොකියත්වය. මෙන්න මේකත් එක්ක. දැන් මේකට කොටු වෙලා සියලු දෙනාම මොකද වෙන්නේ? සියලු දෙනාම පින්වතුනි හොයනවා. මොකද්ද හොයන්නේ? සියලු දෙනාම සැනසෙල්ලක් හොයනවා. නිදහස් වීමක් හොයනවා. විමුක්තියක් හොයනවා. හැබැයි අරකට කොටු වෙලා. අන් සියලු දෙනාම පැහැදිලි කරන්නේ අන්න ඒ කාරණාව. එතකොට අර බොජ්ජංග කියන කාරුණ ඊළඟට පංච නීවරණ ප්‍රහාණ ආර්ය අෂ්ටාංගික මාර්ග අද වුණත් පින්වතුනි ඉන්දියාවේ තියෙන දාර්ශනික දේවල් හැදෑරුවා ඔය තියෙනවා. එතකොට මෙන්න මෙවුවා ඒ සමාජය තුළ විමුක්තිකාමී සමාජය තුළ තිබිච්ච විවහාරික දේවල්. බුදුරන් වහන්සේ ඔකට සොකියත්වයේ ඉක්මවන විදිහට සක්කාය නිරෝධය වන විදිහට ලස්සන දහම් පරියායක් ඉදිරිපත් කරනවා කාටද? ප්‍රඥාවන්තයන්ට. ප්‍රඥාවන්තයන් කියලා කියන්නේ කිං කුසල ගවේෂී. ඒ කියන්නේ කුසලයේ මොකද්ද අකුසලයේ මොකද්ද? මෙන්න මේ කෝණයෙන් යුක්තයි. ඒ අයගේ ලක්ෂණයක් තමයි පින්වතුනි මේ යම් කිසි කාරණාවක් අහුවනම් කාගෙන් හරි
කාගෙන් හරි ඕනම කෙනෙක්ගෙන්. ශ්‍රද්ධාවට අනුව බලනකොට ඒක හරි. හැබැයි ඒක හරි වුණාට ඒකමයි ඇත්ත කියලා කෝනේ නෑ. අනිත් ඒවා බොරුනේ ඒකම ඇත්ත නන්නේ. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියන කෝනේ නෑ. කැමැත්තට අනුව යම් කිසි කෙනෙකුට හම්බ වුණා නම් ඒක හරි. හරි වුණාට ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං මෙයමයි ඇත්ත. මේ මැත්තන අනික බොරුනේ අන්නේ කෝණයට නෑ. සද්ධා රුචි අනුස්සව අහලා දැනගත්ත දේ එක්ක ලස්සනට ගැලපිලා යනවා නම් ඒ කියන කාරණාව. ඒක හරි ගැලපුණානේ. හැබැයි ඉදමේව සත්‍යම් මෙයමයි ඇත්ත අනික බොරු ඔය කෝණේ නෑ. කල්පනා කරන ක්‍රමයට අනුව ගැලපිලා යනකොට ඒක හරි. කල්පනා කරන ක්‍රමයට ගැලපුණානේ. ඒවන්ට මෙයමයි ඇත්ත අනික බොරු කියන කෝණේ නෑ. Taman දකින කෝණේ අනුව ඒක ගැලපිලා යනකොට ඒක හරි. නමුත් මෙයමයි ඇත්ත අනික බොරු කියන කෝණේ නෑ. ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කියන දේ නෑ. ඒක ලස්සන චංකි සූත්‍රය පැහැදිලි වෙනවා. මෙන්න මෙවැනි චින්තන තියන අය ඉන්නවා. එයාලගේ ලක්ෂණය තමයි අර ලෞකික සම්මාදිට්ඨිය තියෙනවනේ. ජීවිතය අවබෝධ කරගත් සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා කියන කෝණේ. දකින්න විදිහ. ඒ කියන්නේ වෙන අය ඉන්නවා කියන කෝණේ මම අවබෝධ කරගත්ත කියන කෝණේ තියෙනවා නම් තව කෙනෙක් ඉන්නවා කියන කෝණේ අවශ්‍ය නැහැනේ. අන්නේ කෝණේ එක ඒ අවබෝධ කරගත්ත අයගේ ධර්මය අහන්න යමු වෙනවා. මෙන්න මෙවැනි කෝණයක් තියෙන කෙනෙක් මෙවැනි කෙනෙකුට ඒ බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අර සොකියත් ඉක්මවන කාරණාවක්නේ බුදුරන් වහන්සේගේ ධර්මය. දැන් මෙයාලගේ චින්තනය මොකද්ද? සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක් වලට ගැලපුණාට එහෙම ඇත්තයි අනික බොරුයි කියන කෝණේ. ඒ කියන්නේ තමන් කියන කාරණාව හා කොටු වී යමකට වටහා ගත්තද එහෙම ඇත්තයි කියන කෝණේ නෑ. ඒ යාළගේ චින්තනෙම අමුතු චින්තනයක් තියෙනවා. මේ ධර්මයට යොමු වෙන්න පුළුවන් කියන අන්නේ කෙනා. ඊළඟ කාලාම සූත්‍රයේ බුදුරණවහන්සේ පෙන්නනවානේ මේ ධර්මය තථාගතයන් වහන්සේගේ ධර්මයේ මේ රාග විනය, දෝෂ විනය, මෝහ විනයත් එක්ක තියෙන. මෙන්න මේ කරුණු එක්ක බලන්න ඕනේ කියලා. ඒ වගේම තමයි පින්වතුනි මේ බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙනකොට පුදුමාකාර තියෙනවා මේ ස්වාධීන චින්තනයකට ඉඩක් දීලා. එම්ම නිදහසක් කතා කරනකොට අපි හොඳට තේරුම් ගන්න වෙනවා. අන්‍ය වූ ආගම් වල වගේ යමකට කොටු කරලා නැහැ. ඒ කියන්නේ යම් කිසි විදිහකින් මේක අදහන්න මේක මෙහෙම කරන්න එහෙම නොකරොත් මෙහෙම වෙනවා කියලා අර බය කිරිල්ලක් නැහැ. තියෙන්නේ මොකද්ද? තමාට සත්‍ය ගවේෂණය. හැබැයි සත්‍ය ගවේෂණය කරන කෙනාට ඒක අදාළ වෙන්නේ. සත්‍ය ගවේෂණය කරන ඕන තරම් නිදහසක් තියෙනවා. හැබැයි සත්‍ය හොයන අවංචනික නැති වෙන්නට ඕනේ. අවංක වෙන්නට ඕනේ. අන්න සත්‍ය ගවේෂී බව. ඒ කෙනා සත්‍ය රකින්නවා. එතකොට ඒ කෙනාට ඕන විදිහකට ඒක පිළිබඳව හොයන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන්. එච්චර නිදහසක් තියෙනවා. කිසිම දෙයක් එක්ක කොටු කරලා බැඳලා නැහැ. එච්චර නිදහසක්. ඒ නිදහස එක්ක හොයාගෙන යනකොට යම් කිසි කෙනෙකුට පින්වතුනි හරියටම බුද්ධ වචනේ කියන කාරණාව තේරුම් ගන්නට නම්, වටහා ගන්නට නම් අපි අර බුදුරන් වහන්සේට පමණක් ආවේනික වූ පරියාය එක බලන්න වෙනව නේද? මම ඔබට පැහැදිලි කරලා පෙන්නුවේ අර අන්‍ය අයටත් විමුක්තිකාමී ස්වභාවය තිබුණානේ. එක එක විදිහට ඒ විවහාර තිබුණානේ. හැබැයි සුඛියත් ඉක්මන කරුණු ඒක එයාලා තුල නැහැ. ඒ කියන්නේ සුඛියත් ඉක්මන කරුණු කියන්නේ දැන් අපි කැමති මොකද්ද? මම බොජ්ජංග වඩනවා. ඔන්න මට වැඩිනවා. ඔන්න මම මගපල් ලබනවා. ඔන්න මම නිදහස් වෙනවා. ඔන්න මම ආර්යෂ්ටාංග මාර්ග වඩනවා. ඔන්න මම නිවන ප්‍රහාණය කරනවා. දැන් මේ මොකද්ද තියෙන්නේ? සුඛියත්වයට කොටු වෙලානේ. සුඛියත්වයට බැහැගෙනනේ මොනවා කරත් මම සිල් රකින්නවා, මම පැවිදි වෙනවා, මම ගුණවත් වෙනවා, මම ඔක්කොටම තියෙන්නේ සුඛියත්වය. බුදුරණවහන්සේගේ ධර්මයේ එක නෙමෙයි. බුදුරණවහන්සේගේ ධර්මයේ සුඛියත්වයේ ඉක්මවන විදිහේ ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ කියලා දෙන දෙයම එහෙම එකක් පින්වතුනි. කියලා දෙන ධර්මයේම එහෙම එකක්. එතකොට අන්නේ ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගන්නට වෙනවා. එහෙනම් අපි මූලිකවම යොමු වෙලා බලන්න වෙනවා තථාගතයන් වහන්සේගේ, ඒ කියන්නේ විමුක්තිකාමී සමාජයත් එක්කයි බලන්න ඕනේ මේක. මොකද බුදුරන් වහන්සේ පහළ වුණේ ඒ සමාජයේ ඒ කාලේ, අදටත් ඒ සමාජය තුළ එහෙම තියෙනවා. එවැනි සමාජයක මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ වෙනස් වෙන්නේ කොහොමද? දැන් අර ඒ කාලෙමයි කිව්වේ අපේ එකයි සමානයි කියලා නේ. අන්න වෙනස් වෙන එක තමයි මේ සකාය නිරෝධය, සුඛියත්ව ඉක්මවීම. මෙන්න මේක එක්ක අපි බලන්න වෙනවා ධර්මයේ ඉගෙන ගන්න.
ඒක එක්ක අපි බලන්න ගියේ නැත්තම් පින්වතුනි අපි ඉගෙන ගන්නේ අතීතයේ අන්‍ය වූ විමුක්තිකාමීන් ඉගෙනගත්ත දෙයමයි. සිහිය පවත්වයි කවුද? තමන්. මාර්ගයක් වඩයි කවුද? තමන්. බොජ්ජංග වඩයි කවුද? තමන්. ඊළඟට නිවන ප්‍රහාණය කරයි තමන්. සිල් රැකී තමන්. පැවිදි වෙයි තමන්. මොකද පින්වතුනි මේවා ඒ කාලේ ඒවා කියලා කියන්නේ විනය ඉගෙන ගනිද්දි විනය පිටකේ හම්බ වෙනවා. දැන් අපි දන්නවනේ විකාල භෝජනේ බෙන්වීම භික්ෂුන් වහන්සේලා සාසිල් ගත්තාම. ඒතකොට ඒක අපි හිතනවා බුදුරණවහන්සේගේ ශාසනයට ආවෙන්නේ එකක් කියලා. නැහැ. අන්න බලන්න අෂ්ටපාන අනුදරණ තැන බුදුරණවහන්සේ අෂ්ටපාන අනුදරණ තැන ඒ අෂ්ටපාන අනුදරණ හේතු වෙන්නේ වෙන බ්‍රාහ්මණ පිරිසක් ඒ අෂ්ටපාන හදාගෙන යනවා. මොකද්ද යාලා හිතන්නේ? අපේ ඍෂිවරු විකාල භෝජනේ වෙන් වුණානේ. ඉතින් ඒක නිසා ඒ අය හවසට ගත්තේ මෙන්න මේ අෂ්ටපාන. ඉතින් ඒ නිසා මෙන්න මේවා අපි අරන් යන් ශ්‍රමණ ගෞතමයන්ට. දැන් ඒතර එයා විකාල භෝජනේ වෙන් වෙලා. එහෙනම් අපි හිතන්නේ ඒක බුද්ධ ශාසනය කියලානේ. ඒක සමාජයේ තිබිච්ච හැබැයි ඒකෙන් යහපතක් වෙනවනේ. ඒව බුදුරණවහන්සේ පැහැදිලි කරා. අන්‍යයත් ඒකත් එක්ක කරනවා. ඒතකොට බුදුරණවහන්සේගේ ධර්මය අසම සම වෙන්නට ඕනේ. අන්න අර සක්කා නිරෝධය කියන කාරණාව. ඊළඟ බුදුරණවහන්සේ ඇයි පින්වතුනි වස්වසන්න කියලා අනුදැනුවේ? අන්‍යය වස්වසනවා. එතකොට මිනිසු නිඳා කරපු නිසා අන්න භාග්‍යතුන් වහන්සේ වදාරනවා භික්ෂුන්ව වස්වසන්න කියලා. ඒතකොට අන්‍යයත් ඒ දේ කරා. පොහොය කරන්න කියන්නේ. ඒකත් එහෙමමයි. අන්‍යය පොහොය කරනවා. පොහොය දවසට එකතු වෙලා. ඒතකොට ගිහි කට්ටිය ඒක දන්නවා. ගිහියා ඒකට පහදිනවා. අන්න බුදුරණවහන්සේ බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාව නිසා මේ පොහොය කිරීම අනුදරනවා. එතකොට එහෙනම් බලන්න මේ කරුණු ඒ විමුක්තිකාමී සමාජයට ආවේනික දේවල්. අපි මෙන්න මේ ආවේනික දේවල් වලින් බුදුරණවහන්සේ මනිනවනම් අපට විමුක්තිකාමී සමාජයේ අයවනේ හම්බෙලා තියෙන. බුදුරණවහන්සේගේ ඒ විශේෂත්වය හම්බෙලා නැහැනේ. ඒ විශේෂත්වය තමයි මේ සක්කාය නිරෝධය කියන එක. සොකියත්‍ය ඉක්මවනවා කියන එක. දැන් අර මොනවා කරා සොකියත්වයට නේ හම්බෙන්නේ. හැබැයි ඒකේ බාහිර සංවරයක් කරන බුදුරණවහන්සේ ශික්ෂා පනවන්නේ ආසවට්ටානීය ධර්ම නිසා නිවන් දකින්න නෙමෙයි. ශික්ෂාව පනවන්න නිදානේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මොකද්ද? පිරිහිච්ච අයගේ පිරිහිම නැති කරන්න. අන් අයගේ අපහැදීම දුරු කරන්න. ඔන්නෝක තමයි ශික්ෂාව පනවන්නේ. ඒ සමාජෙ පිරිහිලා. ඒ කාරණා ඉක්මවන්නේ. ඒක ලස්සනට අංගුත්තර නිකායේ 3 සූත්‍රයක් තියෙනවා හරියට පුංචි බබෙක් අහුවෙන කෑලි කටට දා ගන්නවානේ. එතකොට ඒක නිසා එයා හිර වෙලා එක්ක මැරෙනවා ඒ ගල් කෑල්ලේ මොනවා හරි. මොකද ඒ වෙලේ අම්මා කරන්නේ ළඟට වෙලාම රැකගෙන ඉන්නවා. රැක්ගෙන ඉඳලා බැරි වෙලාවත් එහෙම ගිල්ලොත් එහෙම අර වේදනාව දැනෙද්දීම ඇදලා ගන්නවා. මෙන්න මේ වගේ කෙනා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ව රකින්නේ. මොකක් එක්කද? මෙන්න මේ ශික්ෂාවක් එක්ක. ඇයි මේ පිරිහිච්ච සමාජයක් තියෙන නිසා. ඒ පිරිහිච්ච සමාජයකට බුදුරජාණන් වහන්සේ මේ ආසවට්ටහනී ධර්මයන් දුරු කරන්න ශික්ෂා පනවන. ඒකනේ ශික්ෂා පැනවීමෙන් මාර්ගඵලලාභින් අඩුයිනේ. ඒක ලස්සන සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය පැහැදිලි වෙනවානේ. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ අහනවානේ අයි ස්වාමීන් ඉස්සර ශික්ෂා අඩුව තියෙද්දි ගොඩක් මගපල් ලැබුවා. දැන් වැඩි මගපල් ලබන්නේ. ඉතින් ශික්ෂාපද වැඩිනේ පිරිහිච්ච මිනිස්සු වෙන නිසා. එතකොට එහෙනම් අපි බලන්න ඕනේ මේ බුදුරන් වහන්සේගේ ශාසනය ඇත්ත මොකද්ද කියලා. දැන් අපි සාමාන්‍යයෙන් ගන්න 6කට වැඩිපුර නීති දාන්න ඕන නැත්නම් මිනිස්සු පිරිහිච්ච නිසානේ. නීති අඩු වෙනවා මිනිස්සු දිනුනා. මේ වගේ තමයි ශාසනයේ ශික්ෂා වැඩි වෙන්නේ ඇයි? භික්ෂූන් පිරිහෙනවා. ඒ පිරිහිච්චකම නැති කරන්න බුදුරන් වහන්සේ ශික්ෂාපද දාන. අද අපි හිතන්ගෙන ඉන්නවා ඒ ටික රැක්කම නිවන් දකින්නවා කියලා. ඇයි අපි බුදුරන් වහන්සේගේ ධර්මයේ සැබෑම දේ සුඛියත්වයේ ඉක්මන කාරණාව දකින්නේ නැහැ. අර බාහිර ටික තමයි දකින්නේ. අපි මෙන්න මේ කාරණාව හොඳට ඉගෙන ගන්න නම් මේ සුඛියත්වයේ ඉක්මන ධර්මයේ කියන්නේ මොකද්ද කියලා. සක්කාය නිරෝධය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ධර්මයේ අපි හරියට ඉගෙන ගත්තොත් තමයි පින්වතුනි අපට සැබෑ නිදහස කියන කාරණාව, සැබෑම විමුක්තිය කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අයි අපි Tamanට කොටු වෙලා. මම ඔබට මාතෘකා කරපු ගාථාව සුත්ත නිපාතයේ දවතනපස්සනා සූත්‍රයේ තියෙන්නේ. අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවකං නිවිත්තං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. මේ දෙව් මිනිස් ලෝකයා අනාත්ම වූ ආත්ම ලෙස අරගෙන ඉන්නවා. අනාත්ම වූ ආත්ම ලෙස ගන්නවා කියන්නේ මොකද්ද? මේ දෙව් මිනිස් ලෝකයා සොකියත්වයකට කොටු වෙලා කියන එක නේද? ඇයි අනාත්මයි කියන්නේ සොකීය බව ඉක්මවන ප්‍රතිපදාව. සොකියත්වයේ වැරද්ද ඉස්මතු වීම.
අන්න ඒකට කොටු වෙලා කොහොමද කොටු වෙලා ඉදිලා තියෙන්නේ? අනත්තනි අත්තමානින් බලව කියනවා මේ ඒ දෙවි මිනිස් ලෝකයේ අදත මෙන්න මේ විදිහට අනාත්මව ආත්ම වශයෙන් අරන් ඉන්න හැටි. නිවිට්ටං නාම රූපස්මින් ඉදං සච්ඡන්ති මඤ්ඤති. නාම රූපෙට රිංගගෙන මේ ඇත්තයි කියලා හිතනවා. ඒතර බුදුරන් වහන්සේ පෙන්වන්නේ පින්වත්තුනි නාම රූප පත්‍ය සලආයතනං කියලා මේ ඊතරණ ප්‍රතිපදාව. මිසක් නාම රූපයේ ભેදනය කිරීමක් නෙවෙයි. මොකද ඒක ඒ කාලේ අර අජිතමානව කලේ මහාන ප්‍රශ්නවල තුල තියෙන්නේ විග්‍රහ. එතකොට ඒක පින්වත්තුනි මේ ලෝකේ විමුක්තිකාමින්ගේ විවහාරයක කෝණේ දැන් අපි දන්නවනේ රූපයේ ඉක්මවල අරූපයට යන ප්‍රතිපදාවක්. ඒ කියන්නේ කොච්චරනම් ඒ විමුක්තිකාමින්ගේ ප්‍රතිපදා තිබලා තියෙනවද? රූපයේ ඉක්මවල අරූපය යන ප්‍රතිපදා ධර්ම විනයක් එක ඉගෙනගෙන ඒ ප්‍රතිපදා අනුගමනය කරනවා. එච්චර කෝණයක් තිබ්බා. ඒතකොට මේ ලෝකයා මොකද කියන්නේ? ඔන්න ඔය නාම රූපයකට රිංගගෙන මේක ඇත්තයි කියලා හිතනවා. සොකී ඇත්තට කොටු වෙලා. අන්න කියන අනත්තනි අත්තමානි. මෙන්න මේ කොටු වෙලයි මේ ලෝකයා ඉන්නේ. ඒක ඇත්තයි කියලා හිතනවා. මොකද ඇත්ත කියලා හිතන්නේ? සොකීය භාවය. අන්න හඳුනා ගැනීම, විදීම, දැන ගැනීම, සකස් වීම මෙන්න මේ සොකීය භාවය ඒ රූපය කියන්නේ රුප්පණේ රූපයට රුප්පණේනේ බුදුරණාහි කියන්නේ. කජ්ජනේ සූත්‍ර රුප්පතිටි කෝ බික්කේ තස්මා රූපන්ති උච්චති. මෙන්න මේකකට කොටු වෙලා ඇත්තයි. දැන් ඔන්න අපි හිතන ඔන්න 100 වැඩෙනකොට අපිට මොනවා හරි දෙයක් ලැබෙනකොට ඔන්න අපි බොජ්ජංග වැඩන ඔන්න නිවර්ණ ඇත්ත නේද? දැන් ඒ හඳුනාගත්තේ නැද්ද? හඳුනාගත්තා. දැනගත්තා නැද්ද? දැනගත්තා. වින්ද නැද්ද? වින්දා. මොකද්ද මේ සොකීයත්වය? නාම රූපයට රිංග ගැනීම. ඒක ඇත්ත නේද? ඒක ඇත්ත. ඉදං සච්ඡන්ති මඤ්ඤති. මේ ඇත්තයි කියලා හංගිනවා. ඔන්න අපි හොඳට සීල ගුණ දන් රකිනවා, බණ භාවනා කරනවා. මේ හැම එකක්ම අපි කරගෙන අපි සොකීයත්වයට කොටු වෙලා ඒක ඇත්තයි. මේ ඇත්තයි කියලා හිතන හංගිනවා. මොකද්ද මේ? සොකීයත් හඳුනාගත්තා, වින්ද දැනගත්තා. මේ ඇත්තයි කියලා හංගිනවා. දැන් මේක නේද මේ ලෝකේ ස්වභාවය? බුදුරණවහන්සේ ඔන්න ඔය සොකීය ස්වභාවය ඉක්මවන්නයි ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් පින්වතුනි මේ සොකීය ස්වභාවය ඉක්මවන ධර්මයක් ඉගෙන ගන්න අපට කොහොම නුවණක් ඕන වෙයිද? ඉගෙන ගන්න විශාල නුවණක් ඕනේ. ඒ නිදහස භුක්ති විඳින්න විශාල හැකියාවක් ඕනේ. බුදුරන් වහන්සේ සුස්සූසති සූත්‍රය අංගුත්තර නිකායේ පැහැදිලි කරනවා හතරේ යම් කිසි කෙනෙක් ඉන්නවා ධර්මය අහනවා. ධර්මය අහන අය ඉන්නවා ධර්මය අවබෝධ කරගන්න බැරි. ඒ කියන්නේ සෝතාපන්න මාර්ගයටත් එන්න බැරි පිරිසක් ඉන්නවා කාටද? ධර්මය අහන අයට. ඒ පළවෙනි කාරණාව තමයි බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නේ. කවුරු ගැනද මේ කියන්නේ? ධර්මය අහන අය ගැන. අයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ සොකියත් ඉක්මෝන එකක් නේ. දැන් අපි ධර්මය අහනකොට මොකද වෙන්නේ? Tamanට ගැළපෙන දෙයක් හම්බ වෙන්නේ. Tamanට ගැළපෙන දෙයක්. සොකියත්වයට කොටු වෙන දෙයක්. සොකිය රාමුවට තහවුරු වෙන දෙයක්. අපි ධර්මය අහනකොට වෙන්නේ. දැන් එතකොට එතන බුදුරන් වහන්සේගේ ධර්මයේද? නෑනේ බුදුරන් වහන්සේ වෙන්නේ සොකියත් ඉක්මෝන එකක් නේ. දැන් අපට හම්බලා තියෙන සොකියත් තහවුරු වෙන එකක්. ඒතර බුදුරන් වහන්සේගේ ධර්මය අහලා නෑ නේද? එදන් අපට බෙන් සීලේ, බෙන්න සමාධිය, බෙන්න බොජ්ජංග, බෙන්න ආරෂ්ඨාංග මාර්ගය, බෙන්න මෙහෙමයි කිය අපටම හම්බ වෙනවා. ඒ කියන්නේ අන්න සුඛියත්වයේ සංඥා, හඳුනා ගැනීම, දැන ගැනීම. ඒක තහවුරු වෙනවද නැද්ද? ඒක තහවුරු වෙනවා. ඒක නිෂ්ඨාවකට එනවද නැද්ද? ඒකට නිෂ්ඨාවකට යනවා. මේ ඇත්තයිද නැද්ද? මේ ඇත්තයි. ඉද මේව සත්‍යං. අඤ්ඤ මොග මඤ්ඤ අනික හිස්. දැන් මෙතෙන්ට යනව නේද? දැන් මොකද්ද මේ වෙන්නේ? දැන් අරව මහද්දී හැබැයි ධර්මීය මහද්දී වෙන්නේ. ධර්මීය මහද්දී බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නේ. අන්න ඒ කෙනාට කිසිසේත් අවබෝධ කරන්න බෑ කියනවා. සුස්සූසති සූත්‍රය. අපි හැම වෙලෙම ගන්නේ ඔන්න ඕක. එහෙමනම් පින්වතුනි හොඳට හිතලා බලන්න මේ සැබෑම ඒ කියන්නේ මේ සොකියත් ඉක්මව නැත්නම් අර නාම රූපයට රිංගගෙන ඇත්තයි කියලා හිතන කෝණය ඉක්මවන්න කොයි විදිහේ ධර්මයක් අහන්න වෙයිද? නාම රූපයට රිංගගෙන ඇත්තයි කියලා හිතන කාරණා ඉක්මවන්න. අන්න එතකොට බලන්න ඒ කෙනෙකුගේ කොච්චර මධ්‍යස්ථ චින්තනයක් අවශ්‍යයිද කියලා. සත්‍යවාදී චින්තනයක් අවශ්‍යයි. අන්න එවැනි කෙනෙකුට විතරයි පුළුවන් ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා පෙන්වලා දෙන ඒ උතුම් ධර්මය ඉගෙන ගන්න. ඒ ධර්මයට යොමු වෙන්න. දැන් අපි මොනවා හෝ දෙයක් කරාට වැඩක් තියනවද? ඒක බුදුරන් වහන්සේගෙන් පෙන්නපු දෙයක් නෙවෙයි නං. බුදුරන් වහන්සේ පෙන්නපු දෙය කියන්නේ පින්වතුනි
අපිට මේ සමාජයෙන් ඇහිච්ච දේ කියන එක නෙමෙයි. සැබෑ මූලික බුද්ධ වචනේ. අපි මෙන්න මේ මූලික බුද්ධ වචනේ ඉගෙන ගන්න යමු වෙන්න වෙනවා. සැබෑ මූලික බුද්ධ වචනේ. මෙන්න මේ සැබෑ වූ මූලික බුද්ධ වචනයට යමු වෙන්න එයා අන්න සත්‍ය ගවේෂණ චින්තනයත් එක්ක අපි බලන්න වෙනවා මොකද්ද මූලික බුද්ධ වචනේ? බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් පිට වෙච්ච මූලික බුද්ධ වචනේ. අන්න ඒක තමයි පළවෙනි ධර්ම සංගායනාවේ සංගායනා වුණේ. ආනන්ද මහරහතන් වහන්සේ ඉදිරිපත් කළේ. මොකද ආනන්ද මහරහතන් වහන්සේ ධර්ම සතිමත්තකින් අග්‍රයි. ඊළඟට මතක තබා ගැනීමෙන් අග්‍රයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සියල්ලක්ම ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. එහෙනම් පින්වත්තුනි ආනන්ද මහරහතන් වහන්සේ සියල්ලක්ම දරන් හිටියා. ඒ සියල්ලක්ම ඉදිරිපත් කරා පළවෙනි සංගායනාවට. කිසිදු දෙයක් අඩු කරේ නැහැ. මොකද පින්වත්තුනි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ තතිය සද්ධම්ම සම්මෝසූත්‍ර ලස්සනට පැහැදිලි කරනවා ධර්මයේ අතුරුදහන් වෙන හැටි සහ අතුරුදහන් නොවන හැටි. ධර්මයේ අතුරුදහන් වෙන හැටි තමයි පින්වත්තුනි යම් කිසි කෙනෙක් හරියට මේ පද ව්‍යංජන තියෙන පිළිවෙලට මේ ධර්මයේ ඉගෙන ගත්තේ නැත්තම්. ඒ කියන්නේ අපි හිතමු බැරි වෙලාවත් ආනන්ද මහරහතන් වහන්සේලා ඒ රහතන් වහන්සේලාට බුදුරන් වහන්සේගේ බුදුමුවින් පිට වෙච්ච එක වචනයක් හරි ඒකට මග හැරුණා නම් ඒතකොට පද ව්‍යංජන පිළිවෙල නැහැ නේද? ඒතර පද ව්‍යංජන පිළිවෙල නැත්තම් මොකද වෙන්නේ? අන්න බුදුරන් වහන්සේ අර සුඛියත්වයේ ඉක්මවපු ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ සියලුම දේ ඇතුළත් කරා. මොකද පින්වත්නි බුදුරජාන් වහන්සේ අනවශ්‍ය විදිහට සාමාන්‍ය ලෝකයේ මිනිස්සු අර කියවන්නේ අර වාචාලකමට එහෙම එකක් නැහැ. අර්ථාන්විත දෙයමයි කියන්නේ දේශනා කරන්නේ. ඒක බුදුරන් වහන්සේ ගොඩක් දේශනාවල පැහැදිලි කරනවා. මම හිතලා බලලා කල්පනා කරලා අර්ථාන්විත දෙයමයි මම මේ කියන්නේ. එතකොට එහෙම කියපු දෙයක් කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහෙනි. ශ්‍රාවකයෙක් කොහොමත් කරන්නේ නැහෙනි. එහෙනම් පින්වතුනි පළවෙනි ධර්ම සංගායනාවේදී බුදුරන් වහන්සේගේ බුදුමුවින් පිට වෙච්ච සියලු දහම් පරියාය ඒ විදිහටම සංගායනා කරා. ඇයි එහෙම සංගායනා කරේ? ඒ පද ව්‍යංජනයක් හරියට ඉගෙන ගත්තේ නැත්නම් බුදුරන් වහන්සේ සතිය සද්ධම්ම සම්මෝහසුත්‍රය පැහැදිලි කරනවා අන්නේ කෙනා ධර්මයේ විනාශ කරන කෙනෙක් කියනවා. සද්ධර්මයේ විනාශ කරන කෙනෙක්. ආතුරුදහන් කරන කෙනෙක්. එහෙනම් එහෙම කරලා නැහෙනේ කිසි කෙනෙක්. අන්න අපි ඉගෙන ගන්න යන්න ඕන කෝණේ. එතකොට මෙන්න මේ විදිහට ඒ මූලික බුද්ධ වචනේ ගිහිල්ලා අපි අන්න ඉගෙන ගන්න යමු වෙනවා. ඉගෙන ගන්නකොට කොහොමද ඉගෙන ගන්නට ඕන නැත්තේ? ඉගෙන ගන්නට ඕන නැත්තේ බුද්ධ වචනේ තියෙන කරුණු ඒ තියෙන විදිහටම. කිසිවක් වෙනස් නොකර ඉගෙන ගන්නට ඕනේ. ඉස්සල්ලාම කළ යුතු කාරණාව තමයි පින්වතුනි ඒකේ තියෙන කාරණාව මොකද්ද කියලා අහුම්කම් දෙන එක. බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කරනකොට හැම වෙලෙම පැහැදිලි කරන දෙයක් තියෙනවා මොකද්ද? හොඳට අහන්න කියලා. ඇයි මෙහෙම කියන්නේ? මොකද බුදුරණවහන්සේ කිසි විදිහකින් වැරදි අඩු දෙයක් වැඩි දෙයක් කියන්නේ නැහැ. අඩුවෙන් වැඩිය මොකුත් කියන්නේ. අර අන්‍ය තීර්ථකේ පවා දන්නවා ඒ කාලේ බුදුරණවහන්සේ දේශනා කරන ධර්මයේ මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, අග පිරිසිදුයි, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි කියලා. ඔය මජ්ක්‍ධිම නිකායේ දෙකේ පොත් වහන්සේ තුළ හොඳට ඒ කරුණු හම්බ වෙනවා. අන්‍ය අයට ඒ අය දන්නවා, ඒ අය කියනවා බුදුරන් වහන්සේගේ ධර්මයේ කොයි වගේද? මුල මැද අග පිරිසිදු, අර්ථ සහිත, ව්‍යංජන සහිත. ඒ කියන්නේ පද පිළිවෙල ඒ විදිහටම තියෙන විග්‍රහයක් තියෙනවා. ඒ කියන්නේ එච්චරට ඒක අවධානය ඉගෙන ගන්නට ඕනේ. අන්‍ය තීර්ථකයෝ දන්නවා ඒක. ශ්‍රාවකයෝ නෙමෙයි. අන්‍ය තීර්ථකයෝ. මොකද ඒ වැදගත්කම. ඇයි එච්චර වැදගත් වෙන්නේ මේ කරුණ මේ කෑලි ගන්න නැතුව ඒක වැදගත් වෙන්නේ ඇයි? ඇයි පින්වතුනි මෙතන මේ අපි කෑල්ලක් ගන්න යම් කාරණාවකදී සොකියත්වයේ තමාව තහවුරු කරගන්නේ තමාට ගැළපෙන විදිහට නේ. අපි යම් කිසි කෑල්ලක් කරුණු මොනවා හරි ගන්නෙ සොකියත්වයේ තහවුරු කරගන්න. හැබැයි බුදුරන් වහන්සේගේ ධර්මය මොකද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයේ සොකියත්වයේ ඉක්මවන එක. ඉතින් අපි අර මොනවා හරි කොටස් ටිකක් අරගෙන අපි සංපින්ඩනයක් කරන්නේ ගන්නේ අපේ දේ තහවුරු කරගන්න. ඒ කියන්නේ සක්කාය වර්ධනය කරගන්න, සක්කාය තර කරගන්න. ඒක බුදුරණවහන්සේ ධර්මයෙන් බෑනේ. එහෙමනම් අපි අර සියලු පද ව්‍යංජන එක ඉගෙන ගන්නට වෙනවා. මෙන්න මෙහෙම මේ සියලු පද ව්‍යංජන එක යම්කිසි කෙනෙක් සත්‍යවාදී කෙනෙක් ඒ මූලික බුද්ධ වචනෙට ගිහිල්ලා ඒක ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ තුල කියවෙනවා පින්වතුනි. කියවෙන දේම ඉස්ලාම මේක ඉගෙන ගන්නකොට ඒක හොඳට මතක තියාගන්න ඕන. ඒක පඨම සද්ධම්ම සම්මෝසුත්‍රයෙන් පැහැදිලි කරනවා. හරියට එහෙම මතක තියාගත්තේ නැත්නම් ඔහු ධර්මය විනාශ කරන කෙනෙක්. අතුරුදහන් කරන කෙනෙක්. ඒ කියන්නේ දැන් ආනන්ද මහරහතන් වහන්සේ මේ විදිහට මතක තියාගෙන ඒකම ඉදිරිපත් කරානේ.
එහෙම නොකරන අන් අයට ඒක ඒ විදිහටම මේ වාචෙන් කියෙව්වේ නැත්නම් එයාත් සද්ධර්ම විනාශ කරන කෙනෙක්. එතකොට එහෙනම් පළවෙනි සංගායනාවේදී ඒ කියපු බුදුරණවහන්සේ දේශනා කරපු ඔක්කොම ටික ඒ විදිහට ඉදිරිපත් කරා. ඒකම පවත්වගෙන ආවා. අන්න ඇයි නැත්නම් ධර්මයේ අතුරුදහන් කරන කෙනෙක් බවට පත් වෙනවානේ. විනාශ කරන කෙනෙක් බවට පත් වෙනවානේ. අන්න එහෙම වුණේ නැහැ. එතකොට මෙන්න මේ ධර්මය අපි ඉස්සෙල්ලාම අධ්‍යයනය කරන්න වෙනවා. එතකොට මේ ධර්මයේ අධ්‍යයනය කරද්දී මූලික කාරණා මොකද්ද? ඒ විමුක්තිකාමී සමාජයත් එක්ක තියෙන වෙනස. දැන් විමුක්තිකාමී සමාජය තුළ විවිධාකාර දේවල් විමුක්තියක් ලබනවා. අද අපි ලෝකයේ තුළ භෞතිකව ලබන විමුක්තියට පොඩි එහා ගිය විමුක්තියක් තමයි. නමුත් සොකියත්වයේ කියන සැබෑම විමුක්තිය කියන එක නෙවෙයි. සක්කාය නිරෝධය කියන විමුක්තිය නෙමෙයි. එතකොට අන්නේ සමාජයේ ඒ සමාජය තුළ ඉදිරිපත් වෙච්ච දර්ශනයක්නේ බුදුරණවහන්සේගේ ධර්මය. මෙන්න මේ විශේෂත්වය එකයි අපි මේ ධර්මයේ දිහා අධ්‍යයනය කරන්න යමු වෙන්නට ඕනේ. මොකද පින්වත්නි මේ කියලා දෙන පද ව්‍යංජන පිළිවෙලේ ඒ ඉස්මතු කරන බුදුරණවහන්සේගේ බුදුමුවින් පිට වුණා වූ සියලු වචන ඒ අපි ගම්මු දහම්පරියයකට ධම්මතක්කේ අනත්ත ලක්ෂණ ඔක්කොම ටික ඒ කියන්නේ ඒ ටික විතරයි බුදුරණවහන්සේ දේශනා කරේ. මොකද අර්ථාන්විතදී විතරනේ. මෙන්න මේක තමයි හොයන්න හිතන්නේ මේ කාරණාව මොකද්ද කියලා හිතන්න පටන් ගන්නවා. ශ්‍රාවකයා ඒ විදිහට මතක තියාගෙන. මොකද ඒකේ තියෙන්නේ පින්වතුනි අපි අපේ කෝණයට අපි හිතාගෙන හිටපු අර්ථයට වඩා බුදුරණවහන්සේගේ ලස්සන කරුණු පෙන්වා දෙලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ මෙහිම. දැන් අපි ගත්තොත් ඔබත් අහලා ඇති ආර්ය සත්‍ය විග්‍රහ කරනකොට ඉදන් දුක්ඛං අරිය සත්‍යං දුක මෙයක්. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ. කොහොමනේ කියන්නේ? ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණය දුකක් ඔය විදිහට කියන්නේ. බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ තම තමන් ලෙඩ වෙන එක දුකක්, තම තමන් මැරෙන එක දුකක්. දැන් අපට ඒක තේරෙනවනේ. හැබැයි බුදුරණවහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. ජාතිපි දුක්ඛ. දැන් අපි එකෙන් අපි තව කැලක් එකතු කරලා ගන්නවා. අපි උපදින එක දුක, අපි ලෙඩ වෙන එක දුක. දැන් බලන්න අපි කැලක් එකතු කරානේ බුදුරණවහන්සේ කිව්වට වඩා. අන්න අර කිව්ව දේ ඉගෙන ගැනීම වැදගත්කම තමයි මේ යෝනිසෝ මනසිකාරය උපදින්න ටික හේතුවක් වෙනවා. දැන් බලන්නකෝ මහා පදාන සූත්‍රයෙන් පැහැදිලි වෙනවා විපස්සී බෝධිසත්වයෝ. ඊළඟට අපේ ගෞතම බෝධිසත්වයෝ මේ ධර්මයේ විමසන්න යනකොට බෝධිසත්ව කාලේ විමසන්න යනවා ඇයි උපදින්නේ ලෙඩ වෙන්නේ වයසට යන්නේ මැරෙන්නේ. දැන් මැරිලාද මේ කතා කල්පනා කරන්නේ නැහැ. තමන් කතාවක් තියනවාද? තමන් මැරුණ නිසා? නෑ එහෙම එකක් නෑ. ඇයි මේ මරණයට හේතුව? එතකොට බලන්නේ විමසන්න යන ක්‍රමේ අන්න ඒ චින්තනයේ ස්වභාවය. දැන් අපි හැම එකක්ම තමන් කියලා ගාව ගන්නවා. දැන් අපි ගත්තොත් ආසාව, මගේ ආසාව. බුදුරණවහන්සේම කියලා නෑ යායන් තණ්හා පොනෝ භවික නන්දි රාග සහගත. තත සත්‍රා අබිනන්දිනි. ඔන්නෝමයි පැහැදිලි කරන්නේ. ඊළඟට ජාති දුක, ජරා දුක, මරණ දුක මගේ එකක් නෙමෙයි. තව කෙනෙකු එකකුත් නෙමෙයි. මෙතන මේ පෙන්වන්නේ බුදුරණවහන්සේ මේ හේතුඵල ධහමට යමු වෙන්න සොකියත්වයේ අන්න එකයි ප්‍රධානම කාරණා. සක්කාය ඉක්මවන්න. දැන් අරක ගත්තොත් අපිට සක්කාය තහවුරු වෙනවනේ. මගේ වෙන්නේ මෙහෙමයි කියලා. සක්කාය නිරෝධ ධර්මයක් වෙන්නේ නැහැ නේක. මගේ වෙන්නේ මෙහෙමයි. දැන් සක්කාය නිරෝධයේ ධර්මයක් අහනකොට ඉස්සල්ලාම දුර වෙන දේ තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන එක. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න කලින් සක්කාය දිට්ඨිය හඳුනගන්න. ඒක මහා මාළුන්ක සූත්‍රයේ පැහැදිලි වෙනවා. සක්කාය දිට්ඨිය මොකද්ද කියලා දැනගන්න පජානාති වෙනවා. එයයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ. එතකොට එහෙනම් මේ හැම එකදීම මේ සක්කාය නිරෝධය කියන දහම් විග්‍රහයක් ඇහෙන්න වෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පෙන්නනවා දැන් අපි ගත්තොත් ගැඹුරු දහම් පරියායනකොට ස්පර්ශය පිළිබඳව. ඊළඟට ඒකෙදි පැහැදිලි කරන අසත් රූපත් විඥානත් එකතු වීම. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඥාන තින්න සංගතිපස්සු. දැන් අපට ඕකෙදි මොකක්ද වෙන්නේ? මගේ හැයි අර රූපයයි මගේ දැන ගැනීමයි. එහෙම කියලා නෑ බුදුරජාණන් වහන්සේ. ඊළඟට ඔන්න අපට එනවා මේ චක්කුණා රූපං දිස්වා කියනකොට නැත්තම් ඇස කියන කාරණාව ඒ පරියාය මේ හේතුඵල ධර්ම විග්‍රහ කරනවා සලආයතන පත්‍ය පස්සෝ කියනකොට නැත්තම් නාම රූප පත්‍ය සලආයතනං කියනකොට අන්න මගේ සලආයතන දැන් අපි අලුත් කැලේ දාලා තියෙනවනේ. අපි සොකියත්වයේ තහවුරු කරගන්න හරි දක්ෂයි. අපි සොකියත්වයට යමු වෙන්න හරි කැමැතියි. අපි සොකියත්වයේ තහවුරු කරගන්න හරි කැමැතියි. අපි අකමැති බුද්ධ වචන ඉගෙන ගන්න. ඒ තියෙන විදියට ඉගෙන ගන්න කැමති නෑ. තියෙන විදියට ඉගෙන ගත්තොත් අපිට තියෙනවා මේකේ මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා හොඳට හිතන්න දෙයක්. මොකද මේ ධර්මයේ තියෙන සාර ගර්භම දේ, අර්ථවත්ම දේ, අන්‍ය වූ විමුක්තිකාමීන්ට වඩා වෙනස් වෙන දේ තමයි සක්කාය නිරෝධයේ සුඛියත්වයේ ඉක්මවීම කියන පරියාය. ඒක මේ ඇහෙන ධර්මයේ තුලම තියෙනවා. අන්න ඒකයි ඒ සියලු ධර්මයේ බුද්ධ වචනේ බුදුරණවහන්සේගේ බුදුමවි අර්ථ සහිත ව්‍යංජන සහිත ඉදිරිපත් වෙච්ච
මේ සියලු ධර්මයේ ඒ විදිහටම ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම. දැන් එහෙම ඉගෙන ගත්තේ නැත්නම් කොච්චර වරදීද? විශාල වශයෙන් වරදිනවා. පොඩ්ඩක් නෙමෙයි විශාල වශයෙන් වරදිනවා. ඉතින් ඒක නිසා හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. අපි මේ ධර්මය මෙන්න මේ පදනම එක්ක දැනගෙන ඉගෙන ගන්නට යමු වෙන්නට වෙනවා. මෙහිම පින්වතුනි යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් ලැබුණොත් මෙන්න මේ කෝණයෙන් ඒ බුදුරයන් වහන්සේගේ ධර්මයේ ගැන බලන්න. මොකද මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ අද නෙමෙයි දේශනා කරේ. අතීතේ විමුක්තිකාමී සමාජයක. ඒතකොට විමුක්තිකාමී සමාජයේ අදටත් ඉන්දිය දැන් සමහර අය කියන්නේ මේ ඉන්දියාවේ තියෙන ආගමනේ බුදුදහම එකයි කියලා සමහර අය කියන්නේ. ඇයි මේ කියන්නේ? ඇයි පිටට පේන්නේ එකම කරුණු ටිකක් නේ? ඇයි ඒ අය විමුක්තිකාමී ඉන්නේ? එකම කරුණු ටික. ආර්ය අෂ්ටාංග මාර්ගය කියනවා, බොජ්ජංග කියනවා, නීවරණ ප්‍රහාණය කියනවා, සිල් රකින්නවා. දැන් මම ඔබට ඉදිරිපත් කරේ කරුණු ගොඩක්. ඇයි විමුක්තිකාමී සමාජයක ඊළඟට පුප්ප සූත්‍රයේ බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා සංයුත්තනිකාය තුනේ මමත් පෙන්වන්නේ පංචපාස්කන්ධය අනිත්‍යයි දුකයි කියලා මේ කරුණු අන්‍ය වූ පඬිතුරුත් කියන්නේ ඒකමයි කියනවා. ඉතින් බුදුරන් වහන්සේ අසම සමයි නැද්ද? දැන් මේ මොකද්ද එතකොට කියන්නේ? එතකොට ඉතින් මේ සමාජයේ තිබිච්ච දේම තමයි කතා කරන්නේ. හැබැයි ඒ සමාජයේ පෙනිච්ච කෝණයක් තියෙනවා. බුදුරන් වහන්සේත් ඒකම කතා කරනවා. හැබැයි බුදුරන් වහන්සේ මේක ඇතුලේ පැහැදිලි කරලා පෙන්නලා තියෙනවා. නුවණ තියෙන කෙනාට ගන්න මොකද්ද සුඛියත්ති ඉක්මවන කෝණයක්. සක්කාය නිරෝධය. අන්න බුදුරන් වහන්සේට ආවේනික ධර්මය. කියන කාරණාව ලෝකයට එකයි. ඒ කියන්නේ සුසූති සූත්‍රයේ පැහැදිලි වෙන්නේ ධර්මය අහද්දි බුදුරන් වහන්සේ ධර්මය අහන්නේ නැහැ කියලා. ධර්මය අහද්දි බුදුරන් වහන්සේගේ ධර්මය අහන්නේ. අන්න වෙනස. ඇයි ලෝකයාගේ කෝණයට තේරෙන දේ තමයි ගන්න යාලා. ලෝකයට ගැළපෙන ටික ගන්නවා. Tamanට ගැළපෙන ටික ගන්නවා. අන්‍ය අයත් පෙන්වුවේ ඒකමයි. කිසි වෙනසක් නැහැ. බුදුරන් වහන්සේ පෙන්නපු කාරණා තේරුම් ගන්න සුඛියත්ව නිරෝධය කියන කාරණාව වටහා ගන්න වෙනවා. මම ඔබට මාත්‍වා කරපු ගාථාවේ තියෙන අනත්තනි අත්තමානින් පස්සලෝකං සදේවක නිවිට්ඨං නාම රූපස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති කියලා. ඒ කියන්නේ නාම රූපයකට රිංගගෙනනේ මේක ඇත්තයි කියලා හංගින්නේ. දැන් අර හඳුනාගත්ත දැනගත්ත වින්ද මෙන්න මේකට ඇත්තයි කියලා හංගිනවා. අපි ඒකට රිංගගෙන. දැන් අපි නිදහස්ද? නිදහස් නෑ. අපි කොටු වෙලා. අපි සොකියත්වයට කොටු වෙලා. අපි තමාට කොටු වෙලා. සොයන් වූ සංගත සොකීය රාමයකට කොටු වෙච්ච සොය සංගත භාවයකට එදිලා. සොකීය දෘෂ්ටියකට යමු වෙලා. ඉතින් මොකද වෙන්නේ? නිදහස් නෑ. සැබෑම නිදහස යමු වෙන්නේ අන්න තථාගතයන් වහන්සේ පෙන්නමු සැබෑ අර්ථයෙන්. මෙන්න මෙතෙන් අපට යමු වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න ඒ ධර්මය අපි ඒ විදිහටම ඉගෙන ගන්නට වෙනවා. අපි ඒ විදිහට ඉගෙන ගන්න නැතුව මොනවා හෝ අඩුපාඩුවක්, ඒ කියන්නේ මොනවා හරි කෑල්ලක් අල්ලලා ඉගෙන ගත්තොත් එයාට කවරදාකවත් බැරි වෙනවා. මොකද එයා අඩුම තරමේ අන්නේ තීර්ථකයන් පිළිගත්ත මුලැමැදාග පිරිසිදු අර්ථ සහිත ව්‍යංජන සහිත ධර්මයක් මේක කියන එකවත් විශ්වාසෙ නැහැ. එහෙම විශ්වාසයක්, එහෙම ශ්‍රද්ධාවක් තිබ්බනම් එයා කවදාවත් ධර්මයේ කිසි දෙයක් හලන්නේ නැහැ. ඒ කියන්නේ බුද්ධ වචනේ පැහැදිලි කරපු සැබෑ බුද්ධ වචනේ, මූලික බුද්ධ වචනේ ආනන්ද මහරහතන් වහන්සේ සියලු ධර්ම ඉදිරිපත් කරා පළවෙනි සංගායනාවේදී. අන්නේ ටික ඒ සූත්‍ර දේශනා තුළ ඒක සම්පූර්ණයෙන් තියෙනවා. වැඩිපුර මුකුත් නැහැ, අඩු වෙනුත් මුකුත් නැහැ. නිදානෙත් එක්කම කතා කරනවා. මොකද ඒක එච්චර වැදගත් නිදානියක්. මෙන්න මේ ධර්මයේ අපි පිළිවෙලට හරියට ඉගෙන ගන්නට එනවා. ඒ ඉගෙන ගනිද්දී තමන්ට තමන් තහවුරු නොවෙන්නා වූ ධර්මයක් තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. තමන්ට ලැබෙන එකක් නෙමෙයි. සොකීයත්වයේ ඉක්මවන ධර්මයකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අන්න ඒකයි පින්වතුනි සැබෑම නිදහස කියන්නේ. මෙන්න මේ සැබෑම නිදහස, සැබෑම විමුක්තිය කරා යමු වෙන්නේ බුදුරජාණන් වහන්සේව අපි සරණ යන්නට වෙනවා. සරණ යනකොට ඒ සරණ යන්න ඕනැති ඒ පැහැදිලි කරපු කරුණුත් එක්ක. එහෙම යමු වුණොත් අපට සංසාර ආපු ගමනේදී ආධ්‍යාත්මයේ තුලින් සැබෑම නිදහස අපට භුක්ති විඳින්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි අද දවසේ ඔබ සියලු දෙනාම කල්පනා කරගන්න තමන්ගේ ජීවිතේට ඒ සැබෑ නිදහස භුක්ති විඳීමට ආධ්‍යාත්මීය විමුක්තිය, ඒ කියන්නේ සොකීයත් ඉක්මවන විමුක්තිය භුක්ති විඳීමට ඒ උතුම් තථාගත ශ්‍රී සද්ධර්මයේ කරා යමු වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න.